ආයිබෝවන් අපේ රටේ පාසල් නාමාවලියට එකතු වන අලුත්ම පාසල තමයි ටෙලිවිෂන් පාසල. එහෙම නැත්නම් ටෙලිවිෂන් ඉස්කෝලේ. නිකම්ම ටෙලිවිෂන් ඉස්කෝලේ නෙවෙයි ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. නිවාඩු කාලේ ගෙදර ඉන්න දරුවන්ට අධ්‍යාපනික සත්කාරයක් හැටියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කරන අලුත්ම අධ්‍යාපනික සත්කාරක වැඩසටහන තමයි ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. ඉස්කෝලේ නම් හරි. එතකොට කෝ ගුරුවරු සමහරු එහෙම අහන්න ඉඩ තියෙනවා. බලමු කවුද අද ඉන්න ගුරුවරු කියලා. නිකම්ම ගුරුවරයෙක් නෙවෙයි අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකුට අපි ආරාධනා කළා පළමු ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට. ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය දාරෝහණ අතුකෝරළ මහත්මයා. මේ ආයිබෝවන් කියන එකත් බොහොම වටිනා පුරුද්දක් නේද ආචාර්ය විදියක්. ඒක සෞඛ්‍ය විද්‍යාත්මකව ගත්තාම ආයිබෝවන් කියන එකේ වටිනාකම කොච්චරද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ආයිබෝ වේවා කියන අර්ථය තියෙනවා. ඒ වගේම මේ දවස්වල තියෙන සමහර සෞඛ්‍ය ප්‍රශ්න එක ගත්තාම මේක කොච්චර වැදගත් ආචාර විද්‍යාවක්ද කියලා ලෝකෙම දන්නවා. හොඳයි. නිවාඩු කාලේ ගෙදර ඉන්න දූ දරුවන්ට විතරක් නෙවෙයි අම්මලා තාත්තලාට ගුරුවරුන්ට උනත් වැදගත් පාඩම් මාලාවක්, පොදු පාඩම් මාලාවක් මේ ඉස්කෝලේ ITN ඉස්කෝලේ වැඩසටහනෙන් අපි ආරම්භ කරනවා. එක ගුරුවරයෙක් නම් හරි. මනෝවිද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් ඉන්නවා. අපිට තව ගුරුවරයෙක් ඕන. දැන් බලන්නකෝ ඉස්කෝලයක් වුණාම නිකන් අපි මෙහෙම වාඩි වෙලා කතා කරලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් පෙන්වන්න ඉස්කෝලේක තියෙන්නම ඕන දෙයක් මේ අපි ළඟ තියෙනවා. ඉස්සර නම් ඉස්කෝලේ නැත්තම් පාසලේ තිබුණේ කළු ලෑල්ල. කළු ලෑල්ලේ තමයි ඉස්සර ලිව්වේ. හැබැයි අපි ළඟ තියෙන්නේ සුදු ලෑල්ලක්. සුදු ලෑල්ලක් තියෙනවා, පෑනක් තියෙනවා, මකණයක් තියෙනවා. කෝ එතකොට ගුරුවරයෙක්. මනෝවිද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් ඉන්නවනේ. අපි දැන් ගෙන්නනවා අපේ රටේ ඉන්න බොහොම ප්‍රකට ජීව විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක්. බලමු කවුද ඉන්නේ කියලා. ආයිබෝවන්. ආයිබෝවන්. කවුරුත් දන්නා හඳුනන තිස්ස ජනනායක ගුරුතුමාටත් අපි ආරාධනා කළා ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට. අපි ආරාධනා කරනවා තිස්ස ජනනායක ගුරුතුමාට Tamanට පුරුදු ශෛලියෙන්ම ඉගැන්වීම ආරම්භ කරන්නට කියලා. අපේ පළමු පාඩම කාටත් පොදුවේ වැදගත් විශේෂයෙන් ඉගෙන ගන්න දරුවන්ට ප්‍රාථමික පන්තිවල දරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවල දරුවන්ට විතරක් නෙවෙයි පොදුවේ કોઈ කාටත් වැදගත් උසස් විභාග වලට මුහුණ දෙන අයට පවා වැදගත් වටිනා පාඩමක් තමයි මතක තබා ගැනීම. මේ මතක තියාගන්නවයි කියන එක හරි අමාරු වැඩක් කියලානේ මහාචාර්යතුමා මේ කියන්නේ. මේ විභාග දාන්නවලු. හැබැයි විභාගෙට උත්තර ලියන්න ගියාම මතකෙට එන්නේ නැහැලු. අපි අද විද්‍යාත්මකව පැහැදිලි කරගන්නවා මතක තියාගන්නේ කොහොමද කියලා. මතක තියාගන්න අපේ ශරීරයේ තියෙන ඊටා වැදගත් ඉන්ද්‍රියක් තියෙනවා. තිස්ස ජනනායක ගුරුතුමාට පුළුවන් ඇඳලා එහෙම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව්. සුබ දවසක් සියලු දෙනාටම. අපි බලමු මේ මිනිසාගේ ඔය මතකය කියන ක්‍රියාවලිය කෙරෙහි බලපාන ප්‍රධාන අවයවය තමයි මොළය. මොළය කියපුවාම ඉතින් ගොඩාක් සංකීර්ණ මේ දෙයක්. අපි මේ බොහොම සරලව බලමු හැමෝටම තේරෙන විදිහට මොළයේ තියෙනවා කොටස් ගොඩක්. මම මෙහෙම අඳින්නම් ඊට පස්සේ කොටස් ටික හිමින් පැහැදිලි කරන්නම්. මේ වගේ ඕන්නොම තියෙනවා මේ විදිහට කොටස් ටික. ඉතින් මේකට කියනවා අපි මස්තිෂ්කය කියලා. මේකට කියනවා අනුමස්තිෂ්කය කියලා. මේකට කියන්නේ වැරෝලි සේතුව කියලා. මේකට කියනවා සුසුම්නා ශීර්ෂකය කියලා. ඕවයින් ඉතින් ඇත්තටම මේ මෙතනින් උඩ මෙතනින් මේ පැත්තෙන් උඩ මෙන්න මේ පහළට කොඳු යට පෙළ දිගේ යන කොටසකුත් තියෙනවා. ඒක සුසුම්නාව. මෙන්න මෙතනින් උඩ මේ කොටස තමයි අපි මොළය කියලා කියන්නේ. ඕකෙත් අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ කොටස. ඉතින් මේ කොටස තමයි මේ මතකය කියන එක පිළිබඳව ගොඩාක්ම වැදගත් වෙන්නේ. මේකෙත් ආපහු මේ වගේ කොටස් කීපයකට බෙදිලා පවතිනවා. කණ්ඩිකා කියලා අපි ඒවට කියන්නේ. කොටස් කීපයකට බෙදිලා පවතිනවා. මම මේකට 1, මේ කොටසට 2, මේ කොටසට 3, මේ කොටසට 4 කියලා දාන්නම්. එහෙම දාපුවාම මෙන්න මේ 4 වෙනි කොටසේ මේකට කියන්නේ අපි ශංකක කණ්ඩිකාව කියලා. මේ කොටසේ තමයි විශේෂයෙන්ම ඔය මතකය හා සම්බන්ධ ප්‍රදේශය කියලා අපි විශේෂයෙන් විස්තර කරනු ලබන්නේ. අනිත් ප්‍රදේශවලත් සුළු වශයෙන් මතකයට සම්බන්ධ ප්‍රදේශ තියෙනවා. මේක තමයි මෙන්න මේ ප්‍රදේශයේ තමයි
මේකේ තියෙන නියුරෝන සෛල ටික තමයි මතකය හා සම්බන්ධව විශේෂයෙන් ක්‍රියා කරනවා කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ ඉස්සරහට කොහොමද මතකය පිළිබඳව මම මේ පැහැදිලි කරේ මේ මතකය කියන එකට බලපාන මොළයේ යම්කිසි සුවිශේෂ ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. ඒක තමයි මම ඉස්සෙල්ලාම පැහැදිලි කරේ. සමහරු කිව්වට අලගෙඩියක් විතර මොළ ගෙඩියක් කියලා අලගෙඩියකට වඩා නම් ටිකක් වෙනස් වගේ තිසජන්නායක ගුරුතුමා ඇඳපු මොළ ගෙඩිය නේද? ඔව්. හොඳයි. දැන් මේ දවස්වල තියෙන සමහර සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක උවදුරුත් එක්ක සමහරු කතා කරනවා මොලේ පාවිච්චි කරන හැටි ගැන. මේ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ළමයෝ කියලා කියනවා අපි කාටත් ඇහිලා තියෙනවා. මොලේ පාවිච්චි කරන්නේ කොහොමද? මේ අතට අහු වෙන දේකුත් නෙමෙයි, පේන දේකුත් නෙමෙයි. මොලේ පාවිච්චි කරලා වැඩ කරන එක. විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවෝ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්නේ කොහොමද කියන එකත් අපි පොඩ්ඩක් විද්‍යාත්මකව පැහැදිලි කරගන්න ඕන. මහාචාර්යතුමා දයාරෝණ අතුකෝරළ මහත්තයා. ඔව් දැන් සාමාන්‍යයෙන් සත්ත්ව පරිණාමය අරන් බැලුවම මේ සත්තුන්ටත් මොලයක් තියෙනවා. මිනිසුන්ටත් මොලයක් තියෙනවා. එතකොට මිනිස් මොලය සත්ත්ව මොලයට වඩා වෙනස් වෙනවා. ඒ නිසා මිනිසා ඉගෙන ගන්න ක්‍රම ශිල්පය සතුන් ඉගෙන ගන්න ක්‍රම ශිල්පයට වඩා වෙනස් වෙනවා. එතකොට මිනිස් මොලේ වැඩෙන්නේ කවදා ඉඳලාද? පිළිද ගත්තට පස්සේ ඉතාප කෙටි කාලයක ඉඳලා මිනිස් මොලේ වර්ධනය ආරම්භ වෙනවා. ඒකද ගර්භාෂ කාලයේ මොලේ වර්ධනය වෙනවා. දරුවෙක් උපත ලබනකොට වැඩිහිටියෙක්ගේ මොලෙන් 125ක් විතර වැඩිලා ඉපදිනවා. ඒතකොට අපිට පේනවා කොච්චර ප්‍රමාණයක් ගර්භාෂින්න කාලයේ මොලේ වැඩෙනවද. ඊට පස්සේ මුල් මාස අවුරුදු 4 ඇතුළත වැඩිහිටියෙක්ගේ මොලෙන් 80ක් වැඩෙනවා. මුල් මාස අවුරුදු 6 ඇතුළත වැඩිහිටියෙක්ගේ මොලෙන් 90ක් 95ක් වැඩෙනවා. ඒතකොට ඉතිරි 105 වැඩෙනවා අවුරුදු 18 විතර දක්වා. ඒතකොට නොවේදින මොලේ වර්ධනයේ අණුපිළිවෙල රටාවක් තිබෙනවා. ඒකෙන් පේනවා මොලේ වර්ධනය වෙන රටාව තේරුම් ගත්තොත් ඒ මොලේ වර්ධනයට වැඩියෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන කොයි කාලෙද? එතකොට ඒ කියන්නේ මුල් අවුරුදු 6 තමයි වටිනාම කාලය. 90ක් වැඩෙන්නේ ඒ කාලෙනේ. එතකොට මුල් අවුරුදු 6 මොලේ වර්ධනයට දෙමව්පියන්ගෙන්, ගෙදරින්, පෙරපාසලෙන්, ගුරුවරුන්ගෙන් ලැබෙන සහයෝගය වැඩි වුණු තරමට පස්සේ කාලේ දියුණු කිරීමට අවශ්‍ය ශක්තිය වැඩෙනවා. අපි උදාහරණයක් කියනවා නම් ගොඩනැගිල්ලක් හදනවා. දැන් ගොඩනැගිල්ලක් හදනකොට ඉස්සෙල්ලා අපි කැමති අත්තිවාරමක් දානවා. මේ අත්තිවාරම සවිශක්තිය දාගත්තු තරමට පස්සේ පුළුවන් තට්ටු 4-5ක් ගන්න. හැබැයි අත්තිවාරම අපි බාලයට දාලා මුලින්ම බිත්ති නගින්න පටන් ගත්තොත් එහෙම වැඩි කල ගොඩනැගිලි උස්සන්න බෑ. දැන් අපි අධ්‍යාපන ක්‍රමයේදී මුල ඉඳලම එකපාරට උගන්වන්න ගිහිල්ලා අර මේ ගඩොලින් බඳින වගේ බැන්දොත් ඒක හුලඟට පෙරලා යන්න පුළුවන්. මූලික දේ තමයි ශක්තිමත් අත්තිවාරමක් දාන එක. ඒකින්ද මතකයේ වැඩි දියුණු කර ගැනීමේ ක්‍රියාවලිය මැදින් පටන් ගන්න අමාරුයි. ඒකේ මුල ඉඳලම පටන් ගන්න ඕනේ. ඒකින්ද මොලේ වර්ධනය කරන්නේ කොහොමද? ඒ සඳහා දෙමව්පියන් කටයුතු කළ යුත්තේ කොහොමද? ඒ සඳහා ළමයි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගත්තොත් පස්සේ කාලේ මතකයේ වැඩි දියුණු කරගන්නේ කොහොමද? මොලේ තව ශක්තිමත් කරගන්නේ කොහොමද? නවෝත්පාදන කරන්නේ කොහොමද? නිර්මාණ හැකියාව වර්ධනය කරන්නේද? පරිකල්පනය මතු කරන්නේ කොහොමද? මේ සියලුම දේවල් සඳහා මූලික දේ තමයි අර භෞතික ක්‍රියාවලියට අවශ්‍ය මොලේ භෞතික කොටස වර්ධනය කර ගැනීම. දැන් මොලේ භෞතික කොටස ගිහම හරියට අපි කියන මම නිකන් උදාහරණ කියනවා වගේ නිකන් පරිගණකයක් වගේ. මොලේ පරිගණකයට සමාන කරොත් මේ පරිගණකයක තියෙනවා දෘಢාංග කොටස සහ මෘදුකාංග කියලා. ඒ දෘಢාංග කොටස තමයි ඔය මොලේ කියන්නේ. ඒතකොට මේ ඇඳලා පෙන්නුවේ මේකේ තියෙනවා ඉන්ද්‍රියන් අත ගන්න පුළුවන්, කපන්න කොටන්න පුළුවන්, ඔපරේෂන් කරන්න පුළුවන්. මේ සේරම දේවල් කරන්න පුළුවන් මේ දෘಢාංග කොටසේ. ඒ කියන්නේ මදර් බෝඩ් එකක් තියෙනවා, කම්පියුටර් කීස් තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. ඒකට හැබැයි ඕක ඇතුලේ තියෙනවා තව ක්‍රියාවලියක්. ඒක ඇහැට පේන්නේ ඒක මේක නිසා තමයි ඒක ඇති වෙන්නේ. ඒකට අපි කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකක් හදන මෘදුකාංග. එතකොට මෘදුකාංගයක් හැදුවා මෘදුකාංගය ඇහැට පේන්නේ අතර අත ගාලා පෙන්නන්නත් බෑ. හැබැයි ඒක තියෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මොලෙත්. මොලේ අපි කියනවා මේ මොලේ තියෙන උපදිනකොටම පිළිසඳගෙන එනකොටම ඉන්බිල්ට් ඇතුළත වර්ධනය කරපු ශක්ති සම්භාරයක් තියෙනවා. ඒ ශක්ති සම්භාරය ගොඩාක් අරගෙන තමයි අපි එන්නේ. මිනිසා කියන්නේ දැවන්ත ශක්ති සම්භාරයක් අරගෙන එන එක්කෙනෙක් මෙන්න මේක විකසිත කරන්න දක්ෂතාවයක් තියෙන්න ඕන. විකසිත දැන් හොඳ කම්පියුටර් ඉංජිනේරුවෙකුට හම්බුනොත් කම්පියුටරයක් එයාට මේකෙන් හාස්කම් කරත හැකියි.
සාමාන්‍ය පුද්ගලට හම්බ වුණා මේක සාමාන්‍ය ලියුමක් ටයිප් කරගන්න පුළුවන්. හැබැයි අර හැකියාව ඇතුලේ තිබුණා මතු කරගන්න බැරි එකක් තියෙනවා. මෙන්න මේ වගේ මේ හැම ළමයෙක්ගෙම ඇතුළත මතු කරගත්තේ දැවැන්ත විභව ශක්තියක් තියෙනවා. මෙන්න මේ විභව ශක්තිය මතු කරගන්න දක්ෂ ගුරුවරයෙකුට මඟ පෙන්වන්නකොට ඒක කරන්න පුළුවන්. දක්ෂ ඉංජිනේරුවෙකුට අර විදිහට අර කම්පියුටරෙන් උපරිම ශක්තිය දාලා නොයෙකුත් දාලා නිර්මාණය කරන්න පුළුවන් විදිහටම තමයි මිනිස් මොළය දියුණු කරලා මතු කරලා ගන්න පුළුවන්. අන්න එතෙන්දි තමයි හොඳ ගුරුවරයෙක්ගේ හොඳ මඟ පෙන්වන්නගේ සහාය අවශ්‍යයි. ඒකින්ද දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ විශාල කාර්යභාරයක් තියෙනවා. ඉස්සෙල්ලම් පිළිගන්න මේ දැවැන්ත විභව ශක්තියක් කියන්නේ විය හැකි බවක් මේ දරුවන්ගේ මොළය තුල ගැබ් කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. එන්න පරපුරෙන් පරපුරට එහෙම දක්ෂතා තියෙන දරුවෝ තමයි උපදින්නේ ලෝකේ. අපි ඒක පිළිගෙන තමයි මෙතනින් එහාට යන්නට ඕන. ඉගෙනීම කටුවත්තක් එහි ඵලය මල්ලිත්තක් කියලා බොහෝම ප්‍රකට කියවනක් දරුවෝ අතර තියෙනවා. පාසල් කාලේ බොහෝම ප්‍රකට කියවනක් මේක. ඉගෙනීම කටුවත්තක් කියපුවම බොහෝම අමාරු වැඩක්, හරිම කටුක වැඩක් තමයි ඉගෙන ගන්නවා කියන එක ඒකෙන් කියවෙනවා. හැබැයි ඉගෙන ගන්නවයි කියන එක එච්චරම අමාරු දුෂ්කර මහා දුෂ්කර ක්‍රියාවක්ද? රසවත් විනෝදයෙන් යුතු ඕනෑම විෂයක් ඉගෙන ගන්න ක්‍රමය මොකද්ද? මනෝවිද්‍යාත්මක ක්‍රමය මොකද්ද? මතක තියාගන්න විද්‍යාත්මක ක්‍රම මොනවද? සමහර දේවල් තියෙනවා. හැබැයි මතක තබා ගැනීමයි බුද්ධියයි කියන්නේ දෙකක්. හැබැයි නමුත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මතක තියාගන්නත් ඕනේ. සමහර දරුවන්ට ඔය කියන ඔය ඇදපු මොලේ තියෙනවා. තිබ්බට මොකද සමහරුන්ගේ මේ මතක තබා ගැනීමේ ශක්තිය එකිනෙකාට වෙනස්. ටිකක් පමා වෙනවා. තිසජනායක මහත්තයා මොකද මේ සමහරුන්ට මතක තියාගන්න අමාරු. සමහරු ඉක්මනින් ධාරණය වෙනවා. ස්මරණය හොඳයි, ධාරණය හොඳයි. සමහරුන්ට ටිකක් ප්‍රමාද වෙනවා. මොකද එහෙම වෙන්නේ? අපි නරමන දරුදැරියන්ගේ අහලා බලමු අපි අද මේ මතකය ගැන මම මේ කතා කරන්නේ. අද දවස ගත්තොත් අද මේ 2020 අවුරුද්දේ මාර්තු මාසේ 19 වෙනිදා. එතකොට අපි ඊයේ දවස ගත්තොත් 2020 3 වෙනි මාසේ 18 වෙනිදා. මම දැන් ඔබෙන් අහනවා මේ ඊයේ රෑට ඕගොල්ලෝ කෑවේ මොනවද කියලා. මතක් කරන්න බලන්න. ඊයේ රෑට මොනවද කෑවේ? දැන් මං හිතන්නේ මේ දූල පුතාලට ඔන්න දැන් මතක් වෙනවා ඊයේ රෑට කාපු ඒවා. එතකොට බත් කෑවද? එතකොට මොනවද මාළුව තිබුණේ මොනවද නේද? සම්බෝලයක් තිබුණාද? බැදුමක් තියනවද කියලා මතක් වෙනවනේ. හරි. ඒ කියන්නේ ඔබට ඊයේ රෑ කාපු ඒවා එකින් එක මොනවා කරන්න පුළුවන්ද? මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මතකේ තියෙනවා. හරි. මම දැන් අහනවා මෙහෙම ඔබෙන් 2019 3 වෙනි මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ. ඒකත් අර වගේම දවසක්නේ. ඔබට පුළුවන් ද කියන්න 2019 3 වෙනි මාසේ 18 වෙනිදා රැයට කාපු ඒවා මොනවද කියලා? දැන් රැයට කෑවද කියලාත් මතක නැහැ. එහෙම දවසක් තිබුණාද කියලාත් මතක නැහැ. ඉතින් එතකොට දැන් ඕකත් මේ වගේම ටික දවසක් මොනවා වෙලා තියෙන්නේ නැද්ද? මතකේ තියෙන්න ඇති. දැන් ඒක හිමීට අපේ මතකින් මොනවා වෙලා ගිහිල්ලාද? අයින් වෙලා ගිහිල්ලා. මම හැබැයි දවසක් කොහම මේ අහපුවාම එක දරුවෙක් ටක් ගාලා කිව්වනේ එහෙම අවුරුද්දකට කලින් දවසේ කාපුවා මෙන්න මේවයි කියලා ලිස්ට් එකක්. මට හරි පුදුමයි එහෙම කොහොමද එච්චර මතක තියෙන්නේ කියලා. බලනකොට එයාගේ උපන්දිනේ දවසලු. මොකද උපන්දිනේ දවසේ හින්දා එදා මේ වෙන තැනකට ගිහිල්ලා කෑම අරන් තියෙන නිසා එයා කාපු ඒවා මතකයි. එතකොටත් අපිට දැන් දෙයක් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඊයේ රෑට අපිට කාපු ඒවා මතකයි. හැබැයි ගිය අවුරුද්දේ ඒ වගේ දවසක රෑට කාපු ඒවා මතක නැහැ. එක්කෙනෙකුට විතරක් ඒ කාපු දේ මතකයි. එතකොට මේ එහෙම වෙන්න හේතුව මොකද්ද? එහෙම වෙන්න හේතුව එයාගේ ඒකට මේ මතකේ රඳා පවතින යම්කිසි විශේෂ හේතුවක් තිබුණා. මොකද ඒක එයාගේ ජීවිතයත් එක්ක සම්බන්ධයි. එතකොට මේ විදිහට සමහර දේවල් මේ තොරතුරු මේ ඇත්තටම අපි මේ මතක තියාගන්නේ තොරතුරුනේ. ඒ මතක තියාගන්න තොරතුරු අපි මේ මොළයේ ගිහිල්ලා මේ තොරතුරු ගබඩා වෙනවා. මේ මතක තියාගන්න ඒවා සේරම තොරතුරුනේ. මේ තොරතුරු ගබඩා වෙනවා. එතකොට මේ ගබඩා වෙන තොරතුරු ආපහු ලබා ගැනීමේ හැකියාව තමයි අපි මේ මතකය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක තොරතුරු ඇතුල් කරනවා, මේක තොරතුරු අහපව් ඒ ඇතුල් කරපු එක අහපව් ගන්නවා. විභාගවලදී අපි කරන්නේ ඒක තමයි. මෙතන තොරතුරු ටික අපි අහපව් ගන්නවා. ඒ ගන්නකොට තමයි මේ දාලා තියෙන තොරතුරු එන්නේ නැත්තේ. ඒක තමයි ඔය අමතකයි කියලා කියන්නේ.
ඉතින් එතකොට දැන් අර විශේෂයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙලා තිබිච්ච තොරතුරක් නිසා අර උපන්දිනේ දවසේ කෑම කාපු ඒවා යාට මතක හිටියා. ඒ කියන්නේ මේ තොරතුරු තමන්ට සුවිශේෂයි නම් තොරතුරු වලට තමන් දෙන වටිනාකම වැඩි නම් වැඩි කාලයක් මතක හිටිනවා. ඒක සාමාන්‍ය දෙයක් වුණොත් වැඩි කාලයක් මතක හිටින්නේ නැහැ. දැන් තව අපි උදාහරණයකට ගත්තොත් මෙහෙම මේ දැන් අපි මොනවා හරි ඇප්ලිකේෂන් එකක් පුරවන්න ගිහිල්ලා අපේ උපන්දිනේ ඒක අපිට අමතක වෙන්නේ නැහනේ. ඒක හැමදාම මතකයි. අපේ ගෙදර ඇඩ්‍රස් එක. ඒවා හොඳට මතකයි. මොකද ඒකට හේතුව අපි ඒක වැඩි වාර ගාණක් භාවිතා කරලා ඒක අපිට මතකේ පවතිනවා. නමුත් අපිට මේ සමහර තොරතුරු තියෙනවා ඒ විදිහටම අහනවා මේ දැන් පෘතුගීසීන් ලංකාවට ආවේ කොයි අවුරුද්දද කියලා අහපුවම ඔන්න මතක නැහැ. ඒ වුණාට අපිට අපේ උපන්දිනේ විතරක් නෙමෙයි අපේ සමීපම කෙනෙක්ගේ උපන්දිනේ ගත්තොත් අපිට ඒක මතකයි. ඒතකොට මෙතන මම හිතන්නේ අර තොරතුරු අපිට තියෙන වටිනාකම අනුව තමයි මතක හිටින්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම උගන්වන්න ගිහිල්ලා මට මොනවා හරි අපි හිතමුකෝ මම උගන්වනවායි කියලා අපේ ආමාශය ව්‍යුහයේ ඒ උගන්වන්න යනකොට මට ඒකේ ඔක්කොම ටික මතක තියෙන්න ඕනේනේ. ඉගෙන ගන්න මතක තියෙන්න ඕනි වගේම උගන්වන්නත් මතක තියෙන්න ඕනි. එතකොට දැන් මට ඒක කියන්න උගන්වන්න ගිහිල්ලා මට ඒක අමතක වුණොත් මොකද කරන්නේ? ඒතකොට ඒක නිසා මම ඒක මට වටිනවා. ඒ තොරතුර මට ගොඩාක් වටිනවා. ඒකින්ද ඒ වටිනාකම නිසා මම ඒක මතක තියාගන්න ඕනි. ආන්නේ නිසා මේ දරුදැරියන් මේ තමන් ඉගෙන ගන්න එකට යම්කිසි වටිනාකමක් දෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් කල් මතක තියාගන්න පුළුවන්. තොරතුරේ වටිනාකම මත. ඒතකොට දැන් අපි මෙහෙම ඉගෙනුවොත් මෙන්න මේක නම් මේ පාර විභාගෙට එනවාමයි කියලා කියපුවාන් එහෙම කියලා උගන්වපුවාම සමහර ඒවා මතක හිටිනවා. නිකන් උගන්වපුවාම සමහරලාට මතක හිටින්නේ නැහැ. ඒක යා දෙන වටිනාකම. ඊළඟට අපේ මහාචාර්යතුමා පැහැදිලි කළා වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි මේ අමතක වීම ගැන කියනවානේ. දැන් ඇත්තටම අමතක වීම කියන එක අපේ මිනිස් මොළයේ තියෙන විශේෂම හැකියාවක්. දැන් කම්පියුටරේක අපි තොරතුරු දාලා තියෙනකොට සමහර විට කාලයක් යනකොට අපිට වැඩක් නැති තොරතුරුත් ওই කම්පියුටරේ ඇතුලේ තියෙනවා. ඒත් ඒක මකනකම්ම ඒකේ තියෙනවා. තිබිලා අර ඒකේ තියෙන හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ ඕන් නැති තොරතුරු තිබිලා අන්තිමට හાર્ඩ් ඩිස්ක් එක ඉඩ නැතුව යනවා. ඒක අපේ මොලේ එහෙම වෙන්නේ නැහැ. දැන් අපි විශ්වවිද්‍යාලයක උපාධියක් කරන මට්ටමට එනකොට අපි එකේ පන්තියේ ඉඳන් කොයි තරම් දේවල් ඉගෙනගෙන තියෙනවද? ඒවා සේරම එකපාර මතක් වුණොත් ඔළුව අවුල් වෙනවනේ එහෙම වුණොත් එහෙම. ඒ හින්දා අපේ තියෙනවා මේ අපේ හදලා තියෙනවා මොලේම සිස්ටම් එකක් වැඩිපුර වෙලාවක් වැඩිපුර වාර ගාණක් භාවිතා කරන්නේ නැති තොරතුරු හිමීම් පැත්තකට කරලා තියලා තියෙනවා. ඒකෙන් අපිට අලුත් තොරතුරු මතක තියාගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් ඒ හැකියාව විශිෂ්ට හැකියාවක්. කම්පියුටර් එක නම් අපි හිතා බල ඔය ෆයිල් මකන්න ඕනි ඉඩ ගන්න. අපේ ඔටෝමැටිකලි භාවිතා කරන්නේ නැති ෆයිල් මැකිලා ඉඩ ලබා දෙනවා අලුත් තොරතුරු මතක තියාගන්න. ඉතින් ඒ නිසා අමතක වීමත් මොලේ තියෙන විශේෂ හැකියාවක්. මං හිතන්නේ ඒකට දුක් වෙන්න ඕනේ නැහැ කියලා. ඔය සියලු දේවල් මතක තියාගන්න කියොත් මහා ජංජාලයක් වෙනවා. හැබැයි මතකය තැම්පත් වෙනවා. ඒව ආපහු අර කම්පියුටරෙන් එළියට ගන්නවා වගේ ගන්නෙ කොහොමද? ඒකට තියෙන ක්‍රම මොනවද? විශේෂ ක්‍රම මොනවද? ඉගෙනීමේ රහස් මොනවද? මතක තබා ගැනීමේ රහස් මොනවද කියලා අපි තව ටික වෙලාවකින් කතා කරමු. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහන්. ITN ටෙලිවිෂන් ඉස්කෝලේ නිවාඩු කාලේ ගෙදර ඉන්න දරුවන්ට මාපියන්ට ගුරුවරුන්ට මේ හැම දිනාටම ප්‍රයෝජනවත් පාඩම් කීපයක් කියලා දෙන්නයි මේ අලුත් ඉස්කෝලේ පටන් ගත්තේ. අපේ රටේ පාසල් නාමාවලියට එකතු වෙන අලුත්ම පාසල. ටෙලිවිෂන් ඉස්කෝලේ කියපුවාම මේ වචන දෙකම සිංහල නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා. මේක අපේ වචන දෙකක් නෙවෙයි. හැබැයි ටෙලිවිෂන් කියන වචනේ දැන් අපේ භාෂා ව්‍යවහාරයට එකතු වෙලා අපේ ශබ්දකෝෂයට එකතු වෙලා ඉවරයි. අපි ඒක සිංහලකරණය කරගෙන හමාරයි. ඉස්කෝලේ කියන එකත් කලකට පෙර ආපු එකක්. අපි පාසල කිව්වත් ඉස්කෝලේටම තමයි. ඉතින් ආකර්ෂණය සඳහා ටෙලිවිෂන් ඉස්කෝලේ කියලා නම දැම්මට මේක සිංහලෙන් කතා කරන අපේ මව්බස ගැන කතා කරන වැඩසටහනක්. අපි සිංහල පාඩමකුත් තියෙනවා ටෙලිවිෂන් ඉස්කෝලේ ඇතුලේ. ඒක පස්සේ බලා ගන්න පුළුවන්. මතක තියාගන්න විශේෂ ක්‍රම මොනවද? අපි දන්නවා ඉස්සර
ඔය සමහර මතක තියාගන්න අමාරු දේවල් කවි හැටියට මතක තියාගන්න තව පොඩි පොඩි සූත්‍ර නොඑක ආකාරයේ ක්‍රම වලින් මතක තියාගන්න අපි පුරුදු වෙලා හිටියා. ඒ වගේ මේ මතක තියාගන්න විශේෂ ක්‍රම මොනවද? අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ මහත්තයා. ඔව් ඇත්තටම අර ඉස්සෙල්ලා තිස්ස පැහැදිලි කරා වගේ මේ මතකයේ තියෙනවා දිගු කාලීන මතක සහ කෙටි කාලීන මතක කියලා. දැන් ඔය තිස්සහව ප්‍රශ්නෙම මමත් දවසක් විශ්වවිද්‍යාල ළමින් ඇහුවා. ඒ කියන්නේ මමත් ඔය කියලා දැන් ඊයේ උදේ කාපු දේවල් මතකද කියලා අහලා මං හම දැන් සුමාන 3කට ඉස්සෙල්ලා සඳුදා උදේ මොනවද කෑවේ කියලා. ඒතර ළමයි දෙටේ කතා ඉස්සුවා. දැන් මටත් අර හරි පුදුමයි මොකද මෙයාට ආව ප්‍රශ්නේ මටත් ආවා. මං හුවා මොනවද කෑවේ? පාණුයි පරිප්පුයි කිව්වා. ඒ මොකද හැමදාම කාලේ තියෙන පාණුයි පරිප්පුයි. ඉතින් ඒකින්ද වරදින්නේව නැහැ. ඒක හරියටම මතකයි. ඉතින් ඒකෙන් පේනවා අර එකම දේ යලි යලිත් කරලා තියෙනවා නම් ඒක මතක තියෙනවා. ඒතර ඒක මූලික දේ තමයි යම් කිසි දෙයක් නිතිපතා එකම දේ නම් කරන්නේ. ඒක අර දිගු කාලීන කෙටි කාලීන මතක හැම වෙලේම තියෙනවා. ඒ මූලික දේ තමයි එතකොට අපිට මතක තියා ගන්නකොට අපි එක එක්කනාට මතක තියෙන රට දැනගත් වෙනවා. සමහරලාට දැන් අපේ තියෙනවා මේකට විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. අපි එක එක්කෙනා වෙන වෙනම පුජ්‍යලයෝ. අපි එක එක්කෙනාට වෙන වෙනම ශෛලීන් තියෙනවා. ඒක ශෛලීන් තුනක් මනෝවිද්‍යාඥයෝ හඳුනාගන්න තියෙනවා. එකක් තමයි දෘශ්‍ය ශෛලිය කියන්නේ. දෘශ්‍ය ශෛලිය කියන්නේ ඇහෙන් ඉගෙන ගන්න අය. විෂුවල් ස්ටයිල් කියලා කියන්නේ ඇහෙන් ඉගෙන ගන්න අය. ඒගොල්ලෝ පොත දිහා ඕම් බලාගෙන හිටියාම ඒගොල්ලන්ට මතකේ තියෙනවා. නිශ්ශබ්දව කියවන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන් නිශ්ශබ්ද තැනක පාඩම් කරොත් තමයි මතක තියෙන්නේ. ඇහැට හුරු කරගන්න. ඒ ඇහින් ඉගෙන ගන්න ළමයි ගොඩක් ඉන්නවා. දැන් ඒගොල්ලන්ට විභාග ශාලාවට ගියාමත් අර මතක් වෙනවා අන්න අතන තමයි මේකේ අනුමාතෘකාව තිබුණේ. මෙතන තමයි රූප සටහන තිබුණේ කියලා ඇහින් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. තව කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලෝ අපි කියන ඔඩිටරි ස්ටයිල් කියලා. ශ්‍රව්‍ය ශෛලිය කනින් ඉගෙන ගන්න ළමයි. ඒගොල්ලන්ට මේ වගේ දේශනවලදී මේ කතා කරන දේවල් හුඟක් මතක තියෙනවා. ගුරුවරයා උගන්වනකොට කතා කරන දේවල් හුඟක් මතක තියාගන්නවා. දේශන වලට හුඟක් ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ ටිකක් ඉගෙන ගන්න ශෛලිය අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලෝ ටිකක් මේ කුටු ගාලා කියවලා තමයි ඉගෙන ගන්න. සමහර ළමයි ඉන්නවා සමහරව සද්ද නගලා කියවලා ඉගෙන ගන්න. ඒතකොට සද්ද නගා කියවන ළමයෙකුයි නොකියන ළමයෙකු දෙන්න එක ළඟට ආවම දෙන්න ගහ ගන්නවා. වැඩි කල්ලාන්ස. අක්කයි නංගි එකතන තියන්න හොඳ නැත්නම් ඒකයි. එක්කෙනේ දෘශ්‍ය ශෛලිය අන්තික ශ්‍රව්‍ය ශෛලිය. අරයා සද්ද නැ නිශ්ශබ්ද ඉන්නවා මෙයා කියවන්න පටන් ගන්නවා. දැන් දෙන්නට වැඩි කල්ලාන්ස ඉස්සෙල්ලා උතනින් ගහ ගන්න. ඒකයි අපි විශ්වවිද්‍යාලවලත් පුස්තකාලේ මැදින් අර ලෑල්ලක් ගහලා තියෙන්නේ. ඒතර එහා කර දැන් අර මේ අපි තියනවානේ අර ඉන්ටර්නෙට් කැෆේ වල වගේ වෙන් කරලා තියෙන කූඩු වල. එතකොට ගෙදරදිත් ඒ කූඩු වල දා ගන්න පුළුවන් නම් ඔය ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මේක මැදින් දෙකට බෙදලා එක පැත්තක එක්කෙනෙක් අනිත් පැත්ත එක්කෙනෙක්. එතකොට තමන්ගේ සීමාව තුල මතක තියෙන ප්‍රමාණය වැඩි වෙන්න ඕන. තුන්වෙනි වර්ගය තමයි කිනෙස්තෙටික් ස්ටයිල් කියන්නේ හසුරු කුසලතා ශෛලිය. ඒගොල්ලෝ ඉගෙන ගන්නේ අත් වලින් ඇඳලා සමහරලාට ඇවිද පාඩම් කරලා සමහර ගහක් උඩේලා පාඩම් කරලා වෙනත් ක්‍රම ශිල්ප තියෙන යාට ඒක මතක තියෙන ක්‍රමය වැඩි. මෙන්න මේ ශෛලි තුනම පාවිච්චි කරන්න පුළුවන් ළමයෙකුට ඇහෙන් දැකලා කනින් අහලා අතින් ඇඳලා ඉගෙන ගන්න පුළුවන් නම් මතකේ හුඟක් රඳවා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒකින්ද නිකාම් ඇහුම්කන් දීදී ඉන්නවට වැඩිය හොඳයි ලියා ගන්න එක. ඒතකොට දේශනයක් අහනකොට දේශනේ කියන ගම යමල් ලියාගත්තොත් ගෙදර ගිහලා නැවත කියවලා බැලුවොත් මතක තියෙන ප්‍රමාණය වැඩි. ඒක වගුගත කරොත් ඡායාරූපගත කරොත් යම් කිසි වෘත්තයකට අදලා බැලුවොත් ඒක ඇතුලේ කොටු කරලා දැන් අපි මේ වගේ මේ මොලේ රූපය මේක කටින් කියන්න පුළුවන්. මේ කොච්චර කටින් කිව්වත් මේක රූපෙන් ඇඳලා දැක් පෙන්නුවේ නැත්නම් මේක ඇහැට යන්නෙම නැහැ. ඊට පස්සේ මේක අතගාලා බැලුවොත් මේ වගේ දෙයක් අපි නිර්මාණයක් කළා මේක අතගාලා බැලුවොත් එහෙම මතකේ තියෙන ප්‍රමාණය හොඳටම වැඩි වෙනවා. ඒ කියන්නේ ළමයි වුණත් දැන් කරන්න ඕනේ මේ වගේ දේවල් තමන්ගේ පොත්වල නිතරම වගුගත කරන්න. අඳින්න ඇඳලා බලන්න එක නම් කරලා බලන්න. එතකොට තමයි මතකේ තියෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. දැන් අපි කියමු අපේ සිද්ධාර්ථ කුමාරයාගේ මව් පෙළපත, පිය පෙළපත වගේ දෙයක් අපිට පිටුවක් විතර විස්තර කරන්න පුළුවන්. හැබැයි මේක එක රූප සටහනක දක්වන්න පුළුවන් සියල්ලම මතක තියෙන විදිහට. අන්න ඒකින්ද ළමයි ඉගෙන ගන්නට ඕන දෙයක් තමයි මතක තියාගන්න මේක රූපගත කරන්නේ කොහොමද? රූප තමයි වැඩියෙන් අපේ හිතත් එක්ක සම්බන්ධ. දැන් අපි මේ කතා කරන හුඟක් වෙලාවට මේ කතා අපිට දැන් තේරුම් නැති වුණාට හැම වචනයක්ම රූපගත වෙලයි මතකෙට එන්නේ. දැන් මම බල්ලා කියලා කිව්වොත් බල්ලා කියන වචනේ තියෙන අකුරු තුනක් තමයි. හැබැයි බල්ලෙක් එතකොට බල්ලෙක්ගේ රූපයක් අපේ හිතෙන් මැවිල්ලයි අපි බල්ලා කියන එක තේරුම් ගන්න. අශ්වයා කියනකොට වෙන රූපයක් මැවිල්ලයි තේරුම් ගන්න. මේක ඊටාම වේගෙන් සිදුවෙන නිසා අපිට තේරෙන්නේ වෙනවයි කියන. ඒ වෙන්නේ එහෙම තමයි.
ඒකයි පොඩි ළමයින්ට අපි ඉස්සෙල්ලා රූප මගින් උගන්වන්නේ. අපි ඉස්සෙල්ලා පෙන්නනවා ගහක් තියෙනවා, මිනිසෙක් ඉන්නවා, බස් එකක් තියෙනවා, සමනලයක් ඉන්නවා, මලක් තියෙනවා, සමනලයා මලට යනවා. මෙන්න මේ විදිහට රූප වලින් තමයි ඉස්සෙල්ලා උගන්වන්නේ. රූප තමයි පස්සේ අපි අකුරු බවට පත් කරන්නේ. ඒකින්ද අපි ඒකයි කියන්නේ ළමයින්ට වැඩියෙන් හුරු පුරුදු රූප වලින් උගන්වුවාම මතක තියෙන ප්‍රමාණය වැඩි. අපි දන්න රූප තමයි අපි මතක තියාගන්න ඕනේ. අපි ඒකයි දැන් අපි සමහරලාට මිනිසෙක් අපිට ගහක් ඇඳලා පෙන්වන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඒවල් ළමයින්ට පොඩි කාලේ පෙර පාසල් කාලේදී මතක තියෙන වැඩි. ඒකින් තමයි අපි අකුරු වලට එන්නේ ඉස්සෙල්ලා චිත්‍ර වලින් උගන්වන්නේ. රූප වලින්. දැන් පාරේ මිනිස්සු යනවා පේනවා. පාරේ බස් යනවා පේනවා. සත්තු යනවා පේනවා. හැබැයි අකුරු යන්නේ නැහැනේ. ඒකෙන්ද අයන්න ඉගෙන ගන්න අමාරු. දැන් අයන්නත් ඇවිද යනකොට කොහොමද අයන්න ඉගෙන ගන්න ලේසි. අයන්න ඇවිදින්නේ නැති නිසා තමයි අයන්න උගන්නන්න අපි හුඟක් මහන්සි වෙන්නට ඕන. ඊට මේ තියෙනවා Tamanට වැඩියෙන් හුරු, Tamanට මතකේ තියෙන, Tamanට ඇහැට පේන, කනට ඇහෙන දේවල් මතක තබා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. දැන් මේ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් මතකේ වැඩි දියුණු කරගන්න. ඉතින් මතකේ වැඩි දියුණු කරගන්න ළමයි කරන්න ඕන දේ තමයි සටහන් ලියා ගන්න. සටහන් ලියාගන්න කිව්වොත් ඒක හරි වැදගත් මෑත කාලේ කියන එක. දැන් මේක අපි පොඩි කාලේ කියලා වැඩක් නැති වුණාට කියන්න ඕන. මොකද අපිට ඒ දවස්වල ෆොටෝකොපි මැෂින් තියුන්නේ නැහැ. දැන් අපි කරන්නේ ඉස්කෝලේ යන්න බැරි වුණා නම් කාගෑරි පොතක් ඉල්ලගෙන මේක මගේ අතේ අත්තකුරින් මම කොපි කරගන්න, ලියා ගන්න. මේක තමයි මතක තියෙන හොඳම ක්‍රමය. තමන්ගේ අත්තකුරින් ලියපු දේවල් තමයි වැඩියෙන් මතක තියෙන්නේ. නැත්නම් රෝණිය කරපු දේවල් නැත්නම් කෙන් සටහන් පොත්පත් අරගෙන ඒවා දිහා බැලුවට මතකේ රඳව ගන්න අමාරු. ඒක ඉතින් නිරන්තරයෙන් අපි කියන දේ තමයි තමන්ගේ අත්තකුරින් ලියන්න. සටහන් හදා ගන්න. ඊළඟ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ ලියපු තරමට අතයි හිතයි හදයි සම්බන්ධ වුණාම තමයි මතකේ වැඩි වෙන්නේ. මෙන්න මේ වගේ තියෙනවා මතකේ වැඩි කරගන්න අත සම්බන්ධ වෙන්න ඕනේ. හිත සම්බන්ධ වෙන්න ඕන, හද සම්බන්ධ වෙන්න. පසින්දුරන්ටම ගෝචර වුණා නම් වැඩියෙන් මතක තියෙන. ඒකට හේතුව මොලේ තියෙන යම්කිසි රටාවක්. ඒක අපි වෙනම සාකච්ඡා කරලා බලමු. ඇයි එහෙම වෙන්නේ කියලා. අද මේ වැඩසටහන අපි පටන් ගත්තෙම රූපයක් ඇඳලා. සමහර රූප අඳින්න ඕන පොතේ. එතකොට මතක තියාගන්න ලේසි. සමහර රූප පොතේ අඳින්න ඕන වුණාට සමහර රූප අඳින්න ඕන හිතේ. අපි කියනවනේ චිත්ත රූප මවා ගන්න ඕනයි කියලා. දැන් මේ රූපවාහිනී මාධ්‍ය අධ්‍යාපනික මාධ්‍යයක් හැටියට හරි වැදගත්. හැබැයි සමහර විද්‍යාඥයෝ එහෙම පළ කරලා තියෙනවා රූපවාහිනිය ටිකක් ඔය මතකය මොලේ මොට කරන්නටත් හේතුවක් වෙනවා. ඔක්කොම අපි ඇඳලා පෙන්නනවනේ. හිතින් මවා ගන්න ඕන දේවල් හිතේ ඇඳ ගන්න ඕන රූපත් අපි ඇඳලා පෙන්නන්නට ගිහිල්ලා සහ ඒවා පෙන්වන්නට ගිහිල්ලා අධ්‍යාපනයේ බාධාවකුත් වෙලා තියෙනවා කියලා. හැබැයි අධ්‍යාපනය සඳහා රූපවාහිනිය ඉතා කදිමට පාවිච්චි කරන්න පුළුවන් විශිෂ්ට මාධ්‍යයක්. ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි කරන්නේත් ඒක තමයි. ඉතින් ඔය තිසජන්නායක ගුරුතුමා මොලේ ඇඳ මතක තියාගන්න තැන පෙන්නුවා. මොලේ පාවිච්චි කරන හැටි පෙන්නුවා. ඉතින් ඔය ඔක්කොම මතක තියාගන්න බැරි හින්දා පොඩි උපක්‍රම යොදලා පොඩි ආකාරයට අපි සාරාංශ කරලා කැටි කරලා අපි දාගන්නවා. ඔක්කොම ලොකුවට දාගන්න බැරි වුණාම ඒක කුඩා කරලා අපි ඇතුළට දාගන්නවා. දැන් අපෝ දයා කුගරකෝ සීමා. සමහරු නම් බලයි මොකද්ද කියලා සමහරු දන්නවා මොකද්ද කියලා. අපෝ දයා කුගරකෝ සීමා කියපුවාම අපි දන්නවා මොකද්ද කියලා. අපේ රාජධානි නාමාවලිය පිළිවෙලට අනුරාධපුරයේ ඉඳලා ඒ ගලාගෙන වෙනස් වෙලා ආපු හැටි පිළිවෙලට මතක තියාගන්න නම් අපෝ දයා කුගරකෝ සීමා මතක තියාගත්තාම හොඳටම ඇති. ඒ වගේ තව උපක්‍රම රැසක් තියෙනවා. තිසජන්නායක ගුරුතුමා ළඟත් තියෙනවා එහෙම උපක්‍රම ටිකක් නේද? ඔව්. ඉස්සෙල්ලම මම මේ රූපේ මකන්න කලින් තව පොඩි දෙයක් පැහැදිලි කරන්නම්. අපේ මහාචාර්යතුමා කිව්වේ එක මේක හොඳට ගැලපෙනවා. ඒ තමයි දැන් අපි මේ මොළයේ තියෙන මතක ප්‍රදේශයට අපි මේ මතක තියාගන්නේ මොනවා හරි තොරතුරුනේ. ඒ තොරතුරු අපි දැන් අපේ නෝට් එකක් අපි කියවනවා. මේ නෝට් එක කියවනකොට අපේ S2 තමයි මේ තොරතුරු ටික ගන්නෙ. ඒ S2 ගන්න තොරතුරු ටික මෙතනින්ට ඒ කියන්නේ වෙනම ප්‍රදේශයකට තමයි ගන්නෙ. එතකොට එතනින් ආපහු මේ මතක ප්‍රදේශයට ඒ තොරතුරු ටික දෙනවා. ඒ විදිහට දැන් අපි යමක් කියවනවා කියලා කියන්නේ පොතක නෝට් එකක් කියවනවා කියලා කියන්නේ අපි මේ තොරතුරු ටික මේකට ඇතුල් කරගන්නවා කියන එක. ඊට පස්සේ අපි කවුරු හරි ගුරුවරයෙක් උගන්වන දේ අහගෙන ඉන්නවනේ. ඒ අහගෙන ඉන්නවා කියලා කියන්නේ මේ තොරතුරු ටික මේකට දාගන්නවා කියන එක. එතකොට ඔය විදිහට දැන්
අපේ දරුව ගොඩාක් වෙලාවට දැන් මේ පාඩම් කරනවා කියලා කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ගෙදර ගිහිල්ලා පොත පෙරලලා ඒ නෝට් එක කොහොම කියවගෙන යනවා. ඒ කියවගෙන යනවා කියන්නේත් මෙතෙන්ට තොරතුරු එකතු කරනවා කියන එක. හැබැයි විභාගෙදි කරන්න වෙන්නේ ඒක නෙමෙයි. විභාගෙදි කරන්න වෙන්නේ මේ ටික තියනවාද කියලා ගන්න එක. ඒ කියන්නේ අවුට්පුට් එක. අපි වැඩිපුරම කරන්නේ මේකට තොරතුරු දාන එක. මෙහෙම දානවා තොරතුරු. වාර ගණනාවක් දානවා. හැබැයි විභාගෙදි කරන්න තියෙන්නේ තොරතුරු ඇතුල් කරන එක නෙමෙයි, තියෙන තොරතුරු ටික එළියට ගන්න එක. ආන්න එතකොට ඒ තොරතුරු එන්නේ නැති වුනහම තමයි කියන්නේ අනේ මට ඒක අමතක වුණානේ කියලා. සමහර විට විභාගෙ ඉවරලා බස් එකේ එනකොට මතක් වෙනවා. එතකොට පේපර් එක වාර දීලා ඉවරයි. එතකොට මම මේ කියන්නේ ඔබට පුළුවන් නම් ඔබ මේ තොරතුරු ඇතුල් කරන වාර ගාන වගේම ඒ තොරතුරු ටික එළියට ගන්න වාර ගානත් වැඩි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යම්කිසි ඡේදයක් කියවුවා නම් අපි ඒ ඡේදේ කියවලා ඉවරලා අපි කරන්නේ ඊළඟ එකට යන එක. එහෙම නැතුව යම් ඡේදයක් කියවුවා නම් කියවලා ඉවර වෙලා ඒ පොත ඒ ඡේදය බලන්නේ නැතුව ඒකේ තියෙන කරුණු ටික අපි ඒකට කියනවා ආපහු සිහි කැඳවීම. එහෙම නැත්නම් අපි ආපහු ඒ ටික මනසින් මතක් කරනවා. මේකෙදි විචි පළවෙනි කරුණ මොකද්ද? S2 පියාගෙන මතක් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. S2 පියාගෙන මතක් කරනවා. මේකෙදි විචි පළවෙනි කරුණ මොකද්ද? දෙවෙනි කරුණ මොකද්ද? ඒ කරුණු ටික නැවත නැවත මතක් කිරීම. ඒ කියන්නේ මේක මම දැකලා තියෙනවා ගොඩාක් දරුවන් අතින් කෙරෙන්නේ නැහැ. කෙරෙන්නෙම අර පොත ආපහු බලන එක. ඉතින් බලද්දී එයාට හිතෙනවා ඒ ටික මතකයි කියලා. ඒ මතකේ නෙමෙයි ඒ ටික බලලා හුරුවයි තියෙන්නේ. ඒ බලලා මතකයි. ඒ කියන්නේ හුරුව තියෙනවා. නමුත් විභාගෙට ලියන්න ගියාම කරුණු ටික එන්නේ නැහැ. ඒ නිසා අර මහාචාර්යතුමා කිව්වා වගේ තමන් විසින්ම ෂෝට් නෝට් එකක් හදාගත්තා නම් හොඳයි. ඒ ෂෝට් නෝට් එකෙත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි හිතමුකෝ මම නිකන් පොඩි උදාහරණයක් ගන්න. දැන් විටමින් A ඌනතාවය ගත්තොත් මේ විටමින් A ඌනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවද කියලා මේ ලියාගත්ත ෂෝට් නෝට් එකේ, මම කියන්නේ නෝට් එකේ නෙමෙයි ෂෝට් නෝට් එකේ මේ ඒ මුළු ඌනතා ටික ඔක්කොම ආපහු ලියනවා. ඒක නෙමෙයි කරෙන්න ඕනේ. ඒ ඌනතාවල අපි හිතමුකෝ එක අකුරක්, එහෙම නැත්නම් එක වචනයක් වගේ පොඩි කොටසක් විතරයි ලියාගන්නේ. ඒතකොට අපි නෝට් එක වෙනම තියෙනවා. ෂෝට් නෝට් එකේ තියෙන්නේ විටමින් A ඌනතාවයේ අපි දන්නවා හරි. ඌනතාවයට දීලා තියෙන කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුනෙන් පළවෙනි එක මේකයි. දැන් මේ මොකද කරන්නේ අහපව්? මතක් කරනවා. දෙවෙනි කරුණ මෙන්න මේකයි. තුන්වෙනි කරුණ මතක් වෙන්නේ නැහැ. දැන් තුන්වෙනි කරුණ මතක් කරනවා මතක් වෙන්නේ නැහැ. ආන්නේ වගේ වෙලාවට Tamanට තේරෙන්න ඕනේ අර පොතේ එක තිබුණාට දැන් ඒක මට මතක නැහැ කියලා. නමුත් ඕක පොතෙන්ම පාඩම් කරන්න ගියොත් එහෙම මතක නැද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මම යෝජනා කරනවා ගොඩාක් වෙලාවට මෙන්න මේ විදිහට මේ පැත්තට, ඒ කියන්නේ මේ පුළුවන් තරම් දුරට මේක ස්මරණය කිරීම. ඒ කියන්නේ තියෙන තොරතුරු. මොකද ඔය තොරතුරු ටික ස්මරණය කරන්න gedara මේ මේසේ පාඩම් කරන මේසෙ හිම වාඩි වෙලා ඉන්න ඕනිත් නැහැ. ඔය එක ස්මරණය කරන්න පුළුවන් යන ගමන් බස් එකේ යන ගමන් මතක් කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඇහි තියෙන කොටස්. ඒක ඉස්සරහින්ම දිවිච්ච කොටස මොකද්ද? තමන්ගේ ඇහැ මතක් කරගෙන හරි කමන්නේ. ඉමේජිනේෂන්. එහෙම නැත්නම් අපි ඇඳ රූපයක් තියෙනවා නම් රූපේ මතක් කරගන්නවා. මනසින් මතක් කරගෙන ඒකේ ඉස්සරහින්ම තිබුණේ මොකද්ද? ඊළඟට තිබුණේ මොකද්ද කියලා දැන් මේ මොකද කරන්නේ? අපේ මොලේ තියෙන ටික තොරතුරු තියනවාද කියලා බලන්න එළියට අරන් බලනවා. මම කියනවා ඔබ සියලු දෙනාටම පුළුවන් තරම් දුරට මේ තොරතුරු දාන වාර ගාන මේ තොරතුරු වාර 4ක් දාලා තියෙනවා නම් ඒ වගේම එළියටත් ගන්න ඕනි වාර 4ක්. මොකද නැත්තම් මේ ප්‍රදේශයේ පුරුදු වෙන්නේ නැහැ. තොරතුරු දානවා විතරයි එළියට ගන්න එක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක Tamanට තනියම මතක් කරන්න අමාරුයි වගේ නම්, ඒ කියන්නේ මනසින් මතක් කරන්න අමාරුයි වගේ නම් කරන්න ඕනි හිස් කොලයක් අරගෙන අපි ඒක ලියනවා. මෙන්න විටමින් A ඌනතාවය පළවෙනි එක මේකයි, දෙවෙනි එක මේකයි, තුන්වෙනි එක මේකයි කියලා ලියනවා. එතකොට එහෙම ලියලියා පාඩම් කරන්න පුළුවන් නම් ඒක ලියලියා පාඩම් කරන්න බැරි වෙන එක විතරයි අපි නෝට් එකෙන් බලන්නේ. ආන්න එහෙම කරන්න පුළුවන් නම් මේ මතකය කියන එකේ වැදගත්ම දේ මේකට තොරතුරු දාන එක විතරක් නෙමෙයි එළියට ගන්න එක. එළියට එන්නේ නැති එක ගැන තමයි මිනිස්සු කියන්නේ ගොඩාක් දරුවෝ මැසිවිලි නගන්නේ. ඒ මොහොතේ ඒක ආවේ නැහෙනේ කියන එක. පස්සේ මතක් වෙනවා සමහර විට. ඒකට හේතුව තමයි මේකට පුරුදු කරලා නැහැ. නිතර තොරතුරු දානවා වගේම ආපහු ගන්නත්
පුරුදු කරගන්න ඕනේ. මතකය, ස්මරණය සහ ධාරණ ශක්තිය මේ කාරණා ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ඉතා වැදගත්. දැන් මොළය ඇඳලා පෙන්නලා අපි මේ වැඩසටහන පටන් ගත්තා. හැම කෙනෙකුටම මොළයක් තියෙන බව අපි දන්නවා. නමුත් සමහර ඌනතා අඩුපාඩු තියෙන්න පුළුවන්. සමහර දරුවෝ අපි දන්නවා මතක තබා ගැනීමේ, ධාරණය කර ගැනීමේ, ස්මරණය කර ගැනීමේ ශක්තිය අතින් දුර්වලයි. ඒ දුර්වල දරුවන්ට උගන්වන්නේ කොහොමද? සලකන්නේ කොහොමද? හැම කෙනෙක්ම එක පන්තියේ දාලා උගන්වන ක්‍රමවේදිකුත් තියෙනවා. විශේෂයෙන් වෙනම උගන්වන ක්‍රමවේදිකුත් තියෙනවා. එහෙම අඩු හැකියාවන් තියෙන දරුවන්ට කරන්න පුළුවන් අභ්‍යාස මොනවද? මතකයේ වැඩි දියුණු කරගන්න, මොලේ යම්සි අඩුපාඩුවක් තියෙන වර්ධනය කරගන්න මොනවද තියෙන විද්‍යානුකූල උපක්‍රම? දැන් ගෙදර මේ දවස්වල නිවාඩු කාලේ ගෙදර ඉන්න දරුවන්ට දරුවෝ එක්ක අම්මලා තාත්තලාට ගෙවල් වල ඉන්න ගුරුවරුන්ට උනත් තමන්ගේ දරුවෝ එක්ක උනත් කරන්න පුළුවන් යම් අභ්‍යාස කීපයක් අපිට මේ වැඩසටහනෙන් යෝජනා කරන්න පුළුවන් නම් හරි වටිනවා. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යතුමාට ඇති ඒ පිළිබඳ එකතු කිරීම. ඔව්. අර තිස්ස කියපු කාරණේ මම තව ටිකක් මතු කරන්න ඕන. ඒ කියන්නේ වැදගත්ම දේ තමයි දැන් අපි අවසානයේ ළමයින්ගේ බුද්ධිය හරි දක්ෂතාව මනින්නේ විභාග ප්‍රශ්න පත්‍රෙන්නේ. ඒතකොට වෙන වෙන දේවල් තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රයේ මනින්න. ඉතින් ප්‍රශ්න පත්‍රයේ දැන් මමට ලකින්නේ මම විභාග පරීක්ෂක හැටියට උත්තරේ ලියලා තියෙන ප්‍රමාණය. ඒතර ලියලා තියෙන ප්‍රමාණයට තමයි මම ලකුණු දෙන්නේ. එතකොට මේ ලියන කලාව පුරුදු කරලා නැති ළමයාට ලියන කලාව පුරුදු වෙච්ච ළමයා අතර ලොකු වෙනසක් ඇති වෙනවා. සමහරවිට ගුරුවරු කියනවා මේ හරි දක්ෂයි පන්තියේ මොන ප්‍රශ්න ඇහුවත් උත්තර දෙනවා. දැන් ඒක මට වැඩක් නැහැ. මට වැඩක් වෙන්නේ යාට උත්තරේ ලියන්න පුළුවන්ද කියන එක. උත්තරේ ලියන්න පුරුදු නැත්නම් ඒ දක්ෂතාවය මතුවෙන්නේ නැහැ. ඒකද අපි නිතරම කියන දේ තමයි උත්තර වලට ලියලා පුරුදු වෙන්න. ලියලා පුරුදු වීම තමයි වැදගත්ම සාධකයේ ලකුණු වැඩි කරගන්න. ඒකින්ද නිරන්තරයෙන්ම සමහරලාට සමහරුන්ට තියෙනවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ මතකේ එන්නේ නැහැ. මතකේ එන්නේ නැති බව දැනගන්නේ මොකද සමහරුන්ට එහෙම මතකේ ඔළුවට ගොඩ අමාරු නිසා තමයි කොලේක ලියලා බලන්න කියන්නේ. දැන් මට කියනවා මේකට කරුණු 8ක් තියෙනවා. දැන් කරුණු 8ක් ලියනකොට මට 5ක් ලියා ගන්න පුළුවන් 3යි මතක නැත්තේ. එතකොට සියල්ල මතක නැත්තේ නේ 3යි මතක නැත්තේ. ඒ 3 නැවත සැරයක් බලලා ආයෙත් ලියලා බැලුවාම දැන් 7ක් පුළුවන්. එකයි මතක නැත්තේ. විභාගයට කලින් දවස් අවසරයක් බැලුවාම 8ම ලියන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම් ළමයි හැමදේම කියන මැසිවිල්ල තමයි පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ කිය. දැන් මේ අපේ මන් දන්න මනෝවිද්‍යානුව එහෙම කියන්න තියෙන හපංකමක් නැති වෙනවා. ඒක නිකන්වත් කියන්න එපා මට මතක හිටින්නේ නැහැ කියලා. මට දැන් කරුණු 5ක් මතකයි 6ක් මතකයි කියලා මතක තියෙන ප්‍රමාණය කියන්න ඕන. මොකක් ළමයි කියන පන් දැන් අපි දේශනවල ගියාම අහනවා ළමයින්ට මොනවද ප්‍රශ්න තියෙනවද? පළවෙනි ප්‍රශ්නේ එන්නේ කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. දැන් මේක කියලාම තියෙන ශක්තියක් නැති කරගන්න. ඒකද මේක ඍණාත්මකව හිතන්න හොඳ නැහැ. ඇත්තට මේව අමතක වෙන්නේ නැහැ. කිව්වා වගේ මතක් කරගැනීමේ ශිල්ප ක්‍රමය පුහුණු කරගන්න නැහැ. මතක් කරගැනීමේ ශිල්ප ක්‍රමය පුහුණු වෙන දැන් අද ඉඳලා මේ නිවාඩු මාසෙ මොකක් හොඳ කාලයක්. මේක ආශිර්වාදයක් කරගන්න ඕනේ මේ නිවාඩුවක් දුන්න එක. දැන් මේකෙන් වෙන්නේ තව තවත් පාඩම් කර පන්ති යන එක එහෙම නෙවෙයි. දැන් තියෙන්නේ හොඳට කියවන්න පුරුදු වෙන එක. ඒ කියන්නේ බුද්ධි වර්ධනයේ ප්‍රධාන සාධකය තමයි භාෂා දක්ෂතාවය. භාෂා දක්ෂතාව වර්ධනය කරන එකම ක්‍රමය තමයි පොත් කියවන එක. ඒක තමයි නිවාඩු මාසෙ කියන්නේ නවකතා පොත් කියවන කාලයක් කරගන්න. රසවත් පොත් කියවන කාලයක් කරගන්න. සටහන් පොතුත් කියවන්න. කියවීම වැඩි වෙච්ච තරමට දැන් වේගෙන් කියවන්න පුළුවන් එක්කෙනාට කරුණු ග්‍රහණය කර ගැනීම හැකියාව වැඩි වෙනවා. ඉතින් විභාග වලින් වැඩියෙන්ම ලකුණු ගන්න මේ දක්ෂම ළමයින්ටත් වඩා භාෂා දක්ෂතාවය තියෙන ළමයි. භාෂා දක්ෂතාවය වැඩි කරගන්න හොඳම කාලේ තමයි මේ කාලේ. මොකද ළමයින්ට දැන් විවේකයක් තියෙනවා ගෙදර ඉඳන් කියවන්න. ඒකින්ද ගෙදර තියෙන ඕන පොතක් කියවන්න පටන් ගන්න ඒ කියවීම තුළ ඕගොල්ලන්ගේ දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි කිව්වා වගේ කියවපු දේ ලියලා පුරුදු වෙන්න. දැන් මට මතකයි මම උසස් පෙළ පන්තියේ ඉන්නකොට මගේ ගුරුවරයා මට කිව්වේ හැම සතියෙම අපි කෙටි කතාවක් ලියන්න ඕන. එහෙම නැත්නම් පොතක් කියවලා පොත සාරාංශ කරලා ලියන් එන්න ඕන. ඒත් අපි සතියෙම නවකතාවක් කියවලා සතියාන්තේ පොත සාරාංශ කරන් පිටු 7-8කට ලියනවා. දැන් ඒක තමයි අද වෙනකම් මගේ දක්ෂතාවයට හේතු වෙලා තියෙන්නේ. ඒ ගුරුවරයා එදා අපිට ඉතින් අපි හැමදාම සඳ උදේට යන්නේ එක එක්කෙනාගේ පොත් කියවන්න. මොකද එක එක්කෙනා නවකතා වෙන කියවලා තියෙන්නේ. ඒකේ සාරාංශයක් තියෙනවා. මම ළඟ තාම තියෙනවා පොත ඒකේ තියෙනවා නවකතා 10ක විතර සාරාංශ. දැන් මේ ක්‍රමය තමයි මතක තියාගන්න සහ ලිවීමේ කුසලතාවය වර්ධන උදව් වෙන්නේ. ඒ දෙක දිනු කරගත්තොත් තමයි විභාග වලින් වැඩි ලකුණු ගන්න පුළුවන්කම තියෙන්නේ. ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙන් අපි මේ කියලා දෙන්නේ මොළය විකසිත කරගන්න හැටි. මොළය විකසිත කරගෙන අධ්‍යාපනය
ලබාගෙන ඉහළ ප්‍රතිඵල ලබා ගන්න හැටි තමයි විද්‍යානුකූලව අපි මේ පැහැදිලි කරලා දෙන්නේ. අපි මොලේ විකසිත වෙනවයි කියන යෙදුම පාවිච්චි කළා. ඒ කියන්නේ මොලේ අකුල වල දාන්න පුළුවන්. සමහර ක්‍රම වලින් විකසිත කරගන්න පුළුවන්. සමහර ක්‍රම වලින් අකුල දා ගන්නත් පුළුවන්. මේ තිස්ස ගුරුතුමා ඔය සමහර ක්‍රම වලින් ළමයින්ගේ මොලේ ඇකිලෙනවලු කියලා විවිධ මතිමතාන්තර තියෙනවා. ඒක අදහසක් තමයි පරිගණකයේ වුණත් ওই පරිගණක ක්‍රීඩාදිය අපි හිතුවට මොලේ දියුණු වෙන ඒවාක් තියෙනවායි කියලා සමහර ඒවායින් අකුල වුණ වැඩේලු වෙන්නේ. දැන් මත්ද්‍රව්‍ය වගේ දේවල්, දුම්පානය වගේ දේවල් අකුල වුණ වැඩේ කියලා තමයි සමහර කෙන විශේෂයෙන් තරුණ පරම්පරාවට ලස්සනට උගන්වන ආකර්ෂණීය ලෙස උගන්වන ගුරුවරයෙක් හැටියට ඔබතුමාට ඇති මේ සමාජයේ ඉගෙන ගන්න දරුවන්ට කියන්න වටින පාඩමක් මොලේ විකසිත කරගෙන හොඳට ඉගෙන ගන්න හැටි. ඉස්සෙල්ලාම කියන්න ඕනි දැන් අපි යම් පරිසර පද්ධතියක් ගැන කතා කරනවා නම් ඒ පරිසර පද්ධතිය ගැන කතා කරනකොට අපිට දැන් අපි තුමු කඩලාන පරිසරය කියලා අපිට එතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන් නම් ඒක අපිට ඒ පරිසර පද්ධතිය ත්‍රිමානව විශාල ඒරියා එකක් විශාල ප්‍රදේශයක් පුරාවට අපිට ඒක පේනවා. ඒතර ඒ විශාල ප්‍රදේශයක පේන දේවල් ටික තමයි අපි මේ ඇතුළට ගන්නෙ. අර අපේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ විශාල ප්‍රමාණයකින් අපිට දකින්න පුළුවන් නම් එතකොට දැන් අපි මේක ඔළුවට දාගන්න ප්‍රමාණය වැඩි. ඒතර අපි මේක පොඩි ස්ක්‍රීන් එකකට පොඩි ප්‍රමාණයකට සීමා කරගත්තොත් අපි බලන්නේ බොහොම පොඩි සීමාවක්. ඒකත් දැන් මං හිතන්නේ රූපවාහිනිය පහු කළා. දැන් රූපවාහිනිය තිබුණේ අපේ කාලේ. ඒකත් පහු කළා දැන් ළමයි අර ජංගම දුරකථනයේ තිරයට සීමා වෙලා තියෙනවා. ඒතර ඒක බොහොම පොඩි තිරයක්. ඔය පොඩි තිරේ දිහා සෑහෙන වෙලාවක් බලා ඉඳීමෙන් වෙන්නේ ඇත්තටම අර පුළුල්ව දකින්න පුළුවන් දේ මට හිතෙනවා පොඩි පටු පරාසයකට පටු කරනවා. ඒකත් සමහර විට ඒකට හේතුවක් වෙන්න ඇති. ඉතින් දැන් මේ මතකය ගැන කතා කරපු නිසා මේ මම නිකන් ඉදිරිපත් කරන්න මෙන්න මෙහෙම වැඩපිළිවෙලක්. දැන් මේ මතකය දියුණු කර ගැනීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ලිස්ට් එකක් මම ලියන්නම් මෙතන. එකක් තමයි රූප සටහන්. මම පසුව මේවා එකින් එක විස්තර කරන්නම්. හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි ගැලීම් සටහන්. දැන් මේ ගැලීම් සටහන් කියන එක ගොඩක් වැදගත් වෙනවා යම්කිසි අවයවයක සිදුවන ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් රූප සටහනකින් පුළුවන් අපිට කනේ ව්‍යුහය පැහැදිලි කරන්න. ඇහෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ගැලීම් සටහන පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ධ්වනි තරංග, ඒ කියන්නේ අපිට ලියන්න ඕනේ ගැලීම් සටහන කියන එක ලියන්න ඕනේ. ධ්වනි තරංග එතකොට කම්පෙත්තෙන් එකතු කරනවා, බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ ගමන් කරනවා. ඊට පස්සේ කර්ණාස්ති කම්පණය වෙනවා. මෙහෙම වචන සහ ඊතල. ඒකට ලොකු ඡේද ලියන්නේ නැහැ. වචනේ ඊතලයයි වචනේ ඊතලයයි. එතකොට ඒක ගැලීම් සටහනක්. ඒක අර ලොකු සටහනකට වඩා පැහැදිලිව තියෙනවා. ඒ වගේම මතක තියාගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක මෙන්න මේවා. අර දෙපැත්ත බෙදලා ලියන්නේ සංසන්දන. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපේ නෝට් එකේ තියෙන්නේ දමනියක් ගැන වෙනම විස්තරයක්, ශිරාවක් ගැන වෙනම විස්තරයක් වෙන්න පුළුවන්. අපි මේ විස්තරේ බලලා මෙහෙම එකක් හදනවා. මෙන්න දමනිය, මෙන්න ශිරාව. ඒතකොට අර විස්තරේ කියවලා ඉවර වෙලා අපිට ගුරුවරයා සමහර වෙලාවට මේ දෙක අතර වෙනස්කම් දීලා නැහැ. අපිට දීලා තින්නේ දමනිය පිළිබඳ විස්තරයයි ශිරාව පිළිබඳ විස්තරයයි තමයි දීලා තියෙන්නේ. අපි ඒක බලාගෙන හදනවා දමනිය හා ශිරාව කියලා වෙන් කරලා මෙන්න පළවෙනි වෙනස. මේන් මම දකින්න මේකේ දෙවෙනි වෙනස. මෙන්න තුන්වෙනි වෙනස. මෙහෙම වෙනස්කම් සංසන්දනය කිරීමෙන් අර නෝට් එක කියවනවට වඩා කාලයක් මතක හිටිනවා. ඒ වෙනස්කම් සංසන්දනය කිරීම. ඊට පස්සේ හතරවෙනි එක සමහර දරුවෝ කියනවා පාඩම් කරගෙන යනකොට කාලයක් අර ඉඳගෙන පාඩම් කරද්දී මේ නිදිමත එනවා කියලා. ඒ නිදිමත එනවට නම් හොඳ බෙහෙතක් තියෙනවා. ඒ තමයි මේක. මේ වගේ මං හිතන්නේ මේ බෝඩ් එකක් අපිට මේ වගේ එකක් ගෙදරකදී හදාගන්න පුළුවන්. මේක හදාගන්න පුළුවන්. හදාගෙන මේ වගේ කිසියම් බෝඩ් එකක මේ තමන්ගේ රූප ටික දැන් යම්කිසි විෂයක් ගත්තොත් විශේෂම විද්‍යා විෂය ගත්තොත් විද්‍යා විෂයේ රූප සටහන් ගොඩක් තියෙනවානේ. ඒ රූප සටහන් ටික මතකයෙන් අඳින එක. ඒ අඳිනකොට පොතේ අඳිනකොට අපි රූපයක් මේ වගේ අඳිනවා නම් මේ බෝඩ් එකේ අඳිනකොට මෙහෙම ලොකුවට අඳිනවා. මං හිතන්නේ මහාචාර්යතුමා පැහැදිලි කරයි ඒ පොඩියට රූපයක් අඳින එකයි අත මෙහෙම දිගෑරලා ලොකුවට රූපයක් අඳින කොටයි මතකේ වැඩිවීමේ ක්‍රමයක් තියෙනවා.
ඒ නිසා මම කියනවා මේ බෝඩ් එකක් පාවිච්චි කරන්න කියලා. මොකද බෝඩ් එකක අපි ඉඳගෙන නෙවෙයිනේ අඳින්නේ. මෙහෙම තමයි අඳින්නේ. එතකොට නිදිමත එන වෙලාවට මේවා ඔක්කොම කරලා නිදිමත එන වෙලාවට බෝඩ් එක ගාවට ගිහිල්ලා මේ වගේ පාට පෑන් ටිකකුත් පාවිච්චි කරන්න පුළුවන් ලස්සනට. එතකොට සමහර වෙලාවට මේ ගුරුවරයෙක් වුණොත් පස්සේ කාලෙක මේ හොඳට අඳින්නත් පුළුවන් වෙනවා. එතකොට බෝඩ් එක පුරුදුයිනේ හොඳට. එතකොට වෘත්තීය දක්ෂතාවයකුත් එතනින් හැදෙනවා. ඊට පස්සේ පස්වෙනි එක විදිහට මම කියන්නම් අර කෙටි ක්‍රම. ඒවා කෙටි ක්‍රම මම කීපයක් සමහර ඒවා කියන්නම්. හැබැයි ඒ කෙටි ක්‍රම දරුවෝ විසින් නිර්මාණශීලීව හදාගන්නත් ඕනි. ඒ කියන්නේ තමන්ටම අදාළ කෙටි ක්‍රම තියෙන්න ඕනි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම තියෙනවා. මම අර ඉස්සෙල්ලා ගත්ත එක මේ විටමින් වර්ග තියෙනවානේ. විටමින් වර්ග දෙකක් තියෙනවා. මේ එකක් තමයි ජලයේ දිය වෙන විටමින්. අනිත් එක තමයි මේදයේ දිය වෙන විටමින්. දැන් ජලයේ දිය වෙන විටමින් තියෙනවා විටමින් B සහ විටමින් C. මේදයේ දිය වෙන විටමින් තියෙනවා විටමින් A තියෙනවා, විටමින් D තියෙනවා, විටමින් E තියෙනවා, විටමින් K තියෙනවා. මේ විටමින් ටිකම අපිට මෙහෙම ලිය හැකියි. ඔහොම. එහෙම ලියපුවාම විටමින් කඩේ කියලා ලියවෙන්නේ. එතකොට විටමින් කඩේ කියලා මතක තියාගන්නවා අපි. විටමින් කඩේනේ. කඩේක් ගන්නත් තියෙනවනේ විටමින්. එතකොට කඩේ කියලා ලියාගත්තට පස්සේ අපි දන්නවා විටමින් A, විටමින් D, විටමින් E, විටමින් K. ඒ වගේ කෙටි ක්‍රම තමන් හොයන්න ඕනේ. මේවා මේ පොත්වල තියෙනව නෙවෙයි අපිම හොයාගත්ත ඒවා. දරුවන්ට පුළුවන් මේවා කල්පනා කරලා ඒ පෙළ ගැස්මක් හදලා තමන්ට ආවේනික ක්‍රමයක් හදාගන්න. මම මේ කිව්වේ පොඩි උදාහරණයක් විතරයි. තව තියෙනවා මේ ඕන්නොම එකක් හරි විග්ජියෝර් කියලා අපි මේක කියන්නේ හරි ඒ කියන්නේ මේ අර අපි තියෙනවානේ දැන් අර ප්‍රිස්මයක් ඇතුලෙන් දෘශ්‍ය ආලෝකය ගියාට පස්සේ ඒක වර්ධනය වෙලා වර්ණ වලට වෙන් වෙනවානේ තරංගායාමයේ අණුව. එතකොට violet, indigo, blue, green, yellow, orange, red. එතකොට මේ විග්ජියෝර් කියලා ලියාගත්තාන් පස්සේ ඒක මතක හිටිනවා. ඒ වගේ ඉතින් තව ගොඩක් තියෙනවා එහෙම කෙටි ක්‍රම. ඒව මම හිතන්නේ දරුවන්ට මේ කවුරු හරි කියලා දෙනකම් බලන් ඉන්න නැතුව මම හිතන්නේ ඒවම ලියලා එහාට මෙහාට කරලා පිළිවෙලක් හදාගන්න. දැන් මේක මේ විටමින් A, විටමින් D, විටමින් E, විටමින් K කියලා තමයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. මම මොකද්ද කරේ මේ ටික පොඩ්ඩක් එහාට මෙහාට කළා. එතකොට ලස්සනට පිළිවෙලක් එනවා විටමින් කඩේ කියලා. කඩේ මතක හිටිනවා. හොඳයි. ඒ වගේ ක්‍රම අනුගමනය කරා හැකියි. මොකා මතක වුණත් දැන් කඩේ මතකයි, විබ්ජියෝ මතකයි. ඔය අපෝදයා කුගරකෝසීමා වගේ එකක් මතකයි. තව එහෙම මතක තියාගන්න ගොඩක් වැඩ තියෙනවා. ඊළඟ වැඩසටහනෙන් තමයි අපි මේ ටික කතා කරන්නේ. අද මේ පළමු පියවර, දෙවෙනි පියවරෙන් අපි ඊළඟ පියවරට යමු. තව තියෙනවා මතක තියාගන්න බොහෝ ක්‍රම. අද මේ පළමු පියවරට සහභාගී වෙච්ච අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය දාරෝණ අතුකෝරළ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්යතුමා. එතුමා මනෝවිද්‍යාව පිළිබඳ ගුරුවරයෙක්, මනෝවිද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් එක්ක ජීව විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් කතා කරන අමුතු ආකාරයේ වැඩසටහනක් මේක. මා කිව්වා අපේ රටේ පාසල් නාමාවලියට එකතු වෙන අලුත්ම පාසල ටෙලිවිෂන් ඉස්කෝලේ, ITN ටෙලිවිෂන් ඉස්කෝලේ ජීව විද්‍යාව පිළිබඳ ප්‍රකට ගුරුවරයෙක් තිස්ස ජනනායක මහත්මයා. එතුමා ශුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඒ වගේම මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක්. ඉතින් මේ දෙපැත්තම කතා කරන්න හැකියාව තියෙනවා. මතකයේ ස්මරණයේ ධාරණ ශක්තිය, මොලේ වර්ධනය කරගන්න ක්‍රම, මේවා ජීවිතේටම වටින පාඩම්. මේ දිනෙදා පාසලේ විෂය මාලාවට අදාළ කරුණුත් මේ වැඩසටහනේ සාකච්ඡා වෙනවා. ඒ අතරේ ජීවිතේටම වටින පාඩම් ටිකක් තමයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් ඉගෙන ගන්න. අපි හෙටත් මුණ ගැහෙමු. ආයිබෝවන්.